තෙරුවන් සරණයි. අද අදිවප් 15ක පොහොය දිනය. විශේෂ පොහෝදා සඳහම් කතිකා වැඩසටහනක් තුළින් ඔබ අපහා එක්වන්නේ නාවල විමල විහාරස්ථානයේ සිටයි. ඔබගේ දාම්පිපාසය නිවාලන්නට අදත් අපගේ වැඩසටහනට ගෞරවාදරයෙන් මේ ස්ථානයට වැඩමවා වදාළ නාවල විමල විහාරාධිපති අමරපුර පාර්ශවයෙහි මූල්‍ය ලේකාධිකාරී සල්පිති කෝරළේ ප්‍රධාන සංඝනායක පරිවේනාධිපති ශාස්ත්‍රපති බැරගම විමල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමස්කාර පූර්වකව අපගේ වැඩසටහනට පිළිගනු ලබනවා. ඔබ දන්නවා ඇති පොහෝදා සඳහම් කතිකා වැඩසටහන තුළින් අපි පොහොය පිළිබඳව විශේෂ කරුණු කාරණා ඔබ වෙත ගෙනහැර දක්වනවා. අදිවප් පොහොය දිනයක් කියන්නේ විශේෂ වැදගත්කමක් නැතත් සෑම වසර කිහිපයකටම වරක් යෙදෙන විශේෂ දිනයක්. ඉතින් මේ විශේෂ දිනය ගැන සාකච්ඡා කිරීමට මත්තෙන් අපගේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් විමසන්නට කැමති ශාසනික පොහොය හා තිති පොහොය නැත්තම් ලිත් පොහොය කියන්නේ කුමක්ද කියන වගේ. සම්මා සම්බුදු සරණයි. වාසනාවන්ත පින්වතුනි, අද අදිවප් පුර 15ක් පොය දවසේ සදහම් කතිකාවත වැඩසටහන සඳහා ඔබ හැම දෙනාම සූදානම් වෙලා සිටින්නේ පොය දවසේ වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ලිවිඳු මහත්මයා අපෙන් ප්‍රශ්නයක් ඇහුවා, ලිත්කමය හා බෞද්ධ පොහොයකමය පිළිබඳව හඳුන්වලා දෙන්න කියලා. පැරණිම සම්ප්‍රදාය තමයි පෝසත දිනයක් හැටියටයි පොහොය දිනයක් සැලකනු ලබන්නේ. උපෝසත දින ಭಾರತයේ තිබිච්ච පැරණිම දින හැටියට, දින චක්‍රයක් හැටියට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. ඒ කාලේ අද වගේ ගණිත ශාස්ත්‍ර ක්‍රමයක්, ලික්කමයක් තිබුණ නැති නිසා පැරණි මිනිස්යන් ඒ ක්‍රමයේ සඳහා උපයෝගී කරගත්තේ චන්ද්‍රයා. ඒ චන්ද්‍රයාගේ පිහිටීම අනුව ඒ අය දින සකස් කරගත්තා. ඒ නිසා පැරණිම සම්ප්‍රදාය හැටියට සැලකන්නේ චන්ද්‍රමාස. ඒ චන්ද්‍රමාසවල ක්‍රමයට අනුව අවුරුද්දකට පෝය 49ක් 50ක් විතර තිබෙනවා පෝය. එතකොට පුර අව කියලා කොටස් දෙකකට වෙන් කරනවා. පුර කියන්නේ 15ක. අව කියලා කියන්නේ හඳ බහින කාලේ. හඳ නගින කාලේ, හඳ බහින කාලේ. ඒ නිසා මාසයකට සාමාන්‍යයෙන් පෝය 4ක් විතර වැටෙනවා. මුළු අවුරුද්දකටම පෝය 49ක් 50ක් කියන ප්‍රමාණයක් ඒ අනුව සකස් වෙනවා. මේ අවුරුද්දේ 15ක පෝය 13ක් තියෙනවා. ඒ 15ක පෝය 13න් එක් පෝයක් තමයි අද අපි මේ කතා කරන අදිවප් පුර 15ක් පෝය දවස. එතකොට සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ ඉවර වෙනවා දින 28න් හා 29. ඒ අනුව අවුරුදු 4කට විතර කාල පරිච්ඡේදයක් ගියාට පස්සේ මේ වගේ 15ක පෝය දවසක් වැටෙනවා වස්සාන කාලෙට. ඒතර වස්සාන කාලේ වෙනස් වෙනවා සාමාන්‍යයෙන් මේ විදිහේ පෝයක් ඇසළ මාසයෙන් පස්සේ වැටෙනවා. ඉතින් ඒ අනුව මේ අවුරුද්දේ තියෙන ප්‍රශ්නය තමයි ඇසළ මාසේ වස් සමාදන් වුණේ නැහැ. සුද්ධ මාසයේ හැටියට සැලකුවේ නිකිණි මාසය. ඒ නිසා අපේ පැරණි හාමුදුරුවරු ඒ පොය ක්‍රමය අනුව පුවත්පත්වලට දැන්වීමක් පළ කරලා ජනතාවට හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මේ අසවල් දවසේ පොහොය කරන්න ඕන. පොහොය කරලා වස් සමාදන් වෙන්න පෑලගිය දවසේ ඊළඟට වප් මාසේ පවාරණය කරන්න කියලා. ඉතින් මේ ක්‍රමය හරියට sannivedanaya වුණේ නැති වුණොත් අර හාමුදුරුවෝ විවිධාකාරයෙන් මේ වස් සිටීම් වගේ දේවල් සිද්ධ වෙනවා.
ඉතින් අර පැරණි සම්ප්‍රදාය තමයි ඒව ගැන සාකච්ඡා කරලා කටයුතු කිරීම. ඒ නිසා තමයි වර්තමාන සමාජය අපි කල්පනා කරලා බැලුවොත් ගොඩක් නැගත්කරු එකතු වෙලා අවුරුද්දේ නැගත්ලිත හදනවා. ඒ කියන්නේ මුළු අවුරුද්දටම පෝය, ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද මේව සකස් කරනවා ලික්කමේට අනුව. පැරණි සම්ප්‍රදාය අනුව ලික්කමයක් තිබුණේ නැහැ. මේ හඳ මුල් කරගෙන තමයි දින සකස් කරගෙන තිබුණේ. ඉතින් අද ලික්කමේට ගිහිපු නිසා තියෙනවා අපි ලිතක් අරගෙන බැලුවොත් මේ ලිතේ තියෙන පොය ලබන වෙලාව තියෙන පොය ගෙවෙන වෙලාව තියෙනවා. සමහර වෙලාවට පොය ඉස්සලා දවසේ පොය ලැබුවා නම් පසුදා දවසේ ගෙවෙනවා නම් එතකොට එදා ඉඳලා තමයි අර ගෙවෙන කාල පරිච්ඡේදය තමයි පොය හැටියට සැලකන්නේ. නමුත් මේ බෞද්ධ සම්ප්‍රදාය අනුව බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ සම්ප්‍රදායන් අනුව සකස් වුණේ ඉර උදා වුණාට පස්සේ තමයි දවස පටන් ගන්න. එතකොට ඒ ඉර උදා වුණාට පස්සේ දවස පටන් ගත්තාම පොයක් සලකන්නේ උදේ 6 ඉඳලා පසුදා උදේ 6 වෙනකම් පැය 24ක්. ඒතර පැය 24 කාල පරිච්ඡේදයක් තමයි උපෝසත දිනයක් හැටියට සලකන්නේ. එතකොට අපි පැරණි ඇත්තෝ මේ විදිහටම තමයි උපෝසත දිනය අනුගමනය කළේ. ඒ පොය ලැබුවාම එදා ඉඳලා අර ඊට පහුවෙන්දා උදේ වෙනකන් සීල් සමාදන් වෙලා සීලය ආරක්ෂා කරගෙන වෘතයක් හැටියට අනුගමනය කරනවා. ඉතින් ඒ නිසා නැගත්කරුවන් පසු කාලය වෙනකොට දැන් ලික්කමේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ගණිත ක්‍රමයට අනුව සකස් වෙච්ච දින චක්‍රයක් තියෙනවා. දැන් මේවටම අනුව තමයි දින සකස් වෙලා තිබෙන්නේ. නමුත් පැරණි සම්ප්‍රදායන් අනුව ගත්තම පොය දිනය 7යි 8යි දින දෙක අතර මොකද දින 7කින් ඒ පොයක් එනවා අනිවාර්යයෙන්. ඒ වගේම 8 වෙනි දිනේ පහු වෙන්න බෑ පොය. එතකොට 7 වෙනි දිනයට ඉස්සෙල්ලත් පොය එන්න බෑ. 8 වෙනි දිනයට පහු වෙලා පොය එන්න බෑ. සම්ප්‍රදානුකූලව උපෝසත දින හැටියට සැලකනකොට. එතකොට 7 වෙනි දිනයත් 8 වෙනි දිනයත් අතර යෙදෙන දිනය තමයි පොය දිනය හැටියට සැලකන්නේ. දැන් ලික්කමේට ගිහපු නිසා සාමාන්‍යයෙන් ලික් හදන අය පොය චක්‍රය හදනකොට 6 7 8 9 දක්වා දින ගන්නවා. ඒ අරගෙන අනුව තමයි පොය ක්‍රමයේ සකස් කරගෙන දැන් යන ක්‍රමයට තියෙන ලික්කමේට. ඒක 100%ක්ම නිවැරදි කියලා කියන්න බෑ. නමුත් අර හදන අයත් බහුතරයක් ඉතින් බෞද්ධ ඇත්තෝ බෞද්ධ සම්ප්‍රදායන් අනුගමනය කරමින් කටයුතු කරන ඇත්තෝ නිසා ගොඩාක් දුරට ඒ කට්ටියත් මේ සම්ප්‍රදායට අනුගතව ඒ පොය දිනය හරි දිනය හැටියට තෝරගන්න උත්සාහවත් වෙනවා. සමහර වෙලාවල් වලදී අපි පොය ලබන වෙලාව ලිත කියවලා බලන්න ඕන. ගොඩක් දෙනෙක් ඕ ලිතක් තිබුණාට කියවන්නේ නැහනේ. පොය කොහොමද ලබන්නේ, ගෙවෙන්නේ කොහොමද කියලා Taman තේරුම් ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕන. සාමාන්‍යයෙන් සම්ප්‍රදාය හැටියට සැලකන්නේ උදේ ඉර උදා වුණාට පස්සේ දිනේ පොය දිනය හැටියට සැලකන උපෝසත දිනය. ඊට පහුවෙනිදා ගෙවිලා ගියාම පැය 24 කාල පරිච්ඡේදයක් තමයි දිනයක් හැටියට සැලකන්නේ. සිංහල ක්‍රමයට ගියොත් එහෙම පැය 24ක් කියලා කියන්නේ පැය 60ක්. සිංහල ක්‍රමයේ ජ්‍යොතිෂ ක්‍රමයට ගියාම. එතකොට මේ අපි ඉංග්‍රීසි පැය 24ක් කියලා දවස ගත්තට සිංහල ක්‍රමයට ගියොත් පැය 60ක් තියෙනවා දවසක් කියන්නේ. ඉතින් ඒ නිසා අර පැරණිම සම්ප්‍රදාය තමයි අර මේ චන්ද්‍රයාගේ මුල් කරගෙන අඳ මුල් කරගෙන මිනිස්සු දින චක්‍රය හදාගත්තා. ඒක ඉතින් අවුරුදු 3000කට වඩා පැරණි සම්ප්‍රදාය. මෑත කාලේ තමයි ඔලිත්කම වගේ දේවල් භාවිතා කරන්නේ. ඒ නිසා පැරණි සම්ප්‍රදාය අනුව තමයි පොය සකස් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ උන්වහන්සේගේ කාලේ ඉඳලා මේ පොය ක්‍රමය සකස් වුණා. සකස් වෙලා පොය ඒ විදිහට පවත්වාගෙන ආවා. ඊට පස්සේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ කාලේ තමයි මේ ක්‍රමය නැති වුණේ අපේ රටේ. ඒ කියන්නේ එයාගේ බලපෑම් නිසා කාල වකවානු සීමාවක් තිබුණා. මේ පොය සම්ප්‍රදායන් අපේ රටේ ඒ කාල සීමාව තුළ අර මිනිසුන්ගේ සදාචාරය ගොඩනැගිලා තිබිච්ච නිසා එයාගේ මිත්‍යා දෘෂ්ටික අදහස් සමාජගත කිරීමට අවශ්‍ය නිසා අර බෞද්ධ සම්ප්‍රදායන් ක්‍රමානුකූලව වෙනස් වුණා. ඉතින් අපි අද ලික්කමේ අනුගමනය කරත් තායිලන්තය, ඒ වගේම බුරුමය, ඒ වගේම කාම්බෝජය කියන තේරවාදී බෞද්ධ රටවල තාම අනුගමනය කරන්නේ අර පැරණි සම්ප්‍රදායට අනුව
බෞද්ධ පොහොය ක්‍රමය. ඒ නිසා අපේ ක්‍රමේ පොඩි තියෙනවා ලිත් ක්‍රමයට ගියපු නිසා එතකොට ලිත් ක්‍රමයයි පොහොය ක්‍රමයයි දෙකක්. මොකද මේ ලිතට අනුවම පොහොය ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ලිත් ක්‍රමයට ගියාම 6 ඉඳලා 9 වෙනි දක්වා දින අතර දිනයක් ඒක අය සුදුසු දිනේ සකස් කර ගන්නවා. මේ පොහොය ලබන වෙලාව මොකද දැන් ඉංග්‍රීසි ක්‍රමයට ගියාම දවස් උදා වෙන්නේ 12න් පස්සේනේ. රාත්‍රී 12න් පස්සේ දිනයක් හැටියට සලකනවා. මධ්‍යම රාත්‍රී 12න් පස්සේ. නමුත් අපි දවසක් හැටියට සලකන්නේ සුද්ධ සූර්යෝදයත් එක්ක. මේ හිරුගේ උදාවත් එක්ක හිරු බැස යාමත් එක්ක තමයි දවස ඒ විදිහට සලකන්නේ. ඉතින් ඒ වගේ පොය දිනයක් හැටියට ගත්තාම පැය 24ක කාල පරිච්ඡේදයක් පැය 60ක් කාල පරිච්ඡේදයක් උපෝසත දිනයක් හැටියට සලකනවා. දවසක්ම ඒ වෘතය අනුගමනය කරලා සමාදන් වෙලා ආරක්ෂා කරගෙන වාසය කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ ලිත් ක්‍රමය මෑත යුගයේ සකස් වෙච්ච ක්‍රමයක්. පැරණි ක්‍රමය තමයි අර පොහොය ක්‍රමය. වහන්සේ සඳහන් කළා මේ ලිත් ක්‍රමය මෑත යුගයේ ඇති වෙච්ච දෙයක්. කියන්නේ ස්වාමීන් වහන්සේ ලිත් ක්‍රමය ඇතිවීමට බලපෑමක් උනේ ඉන්දියානු බලපෑමක්ද නැත්නම් ලංකාවෙම බලපෑමක් මතද සිද්ධ වුනේ? ලිත් ක්‍රමය කියන එකත් පැරණි සම්ප්‍රදායන් අනුව තිබිච්ච දෙයක්. මොකද ජ්‍යොතිෂය පැරණි එකක්නේ. හැබැයි මේ පැරණි සම්ප්‍රදායන් අනුගමනය කරා. නමුත් ඒවා මේ ප්‍රතික්ෂේප කරන්න ගියේ නෑ. ජ්‍යොතිෂයට ගත්තම ගණිත ක්‍රමවේදයකට අනුව තමයි ජ්‍යොතිෂ ක්‍රමය සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒවැයිනුත් තාරක විද්‍යාවට අනුවනේ මේවා සකස් කරගෙන තියෙන්නේ. ඒ නිසා පැරණි ඍෂිවරු විවිධාකාර බුද්ධියෙන් පරිශන කළා. ඒ පරිශන කරලා ඒ ගහයෝ පිහිටීම් අනුව ඒ පුජ්‍යලයන්ගේ දෛවය පිළිබඳ කරුණු කාරණා ප්‍රකාශ කළා. එතකොට ඒ අනුව අද කාලේ යනකොට ලිත් ක්‍රමයක් සකස් වෙලා තියෙනවා දින චක්‍රය. එතකොට මාස 12ක් තියෙනවා. ඒ වගේම සතියේට දින 7ක් තියෙනවා. මේ විදිහට අපි දැන් 365 දවසක් අවුරුද්දක් හැටියට සලකනවා. එතකොට ඒක අපිට දැන් චක්‍රයක් හැටියට ඔර්ලෝසුවක් ලැබිලා තියෙනවා, පැය ගණන් ලැබිලා තියෙනවා, විනාඩි ගණන් ලැබිලා තියෙනවා, තප්පර ගණන් ලැබිලා තියෙනවා. දැන් ඒ ක්‍රමය අපිට පුරුදු වෙලා තියෙනවා. මුළු ලෝකෙම යන ක්‍රමයක් තියෙනවානේ. සම්ප්‍රදායක්. එතකොට ඒ සම්ප්‍රදායට අනුගතව මිනිස්සු සකස් වෙලා තියෙනවා. නමුත් අර අලුත් ක්‍රමයේ සකස් වුණා කියලා පරණ සම්ප්‍රදායන් මිනිස්සු බැහැර කරලා නැහැ. පරණ සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන යනවා. ඒ සම්ප්‍රදායත් අපේ බෞද්ධ සමාජය තුලත්, හින්දු සමාජය තුලත්, මුස්ලිම් සමාජය තුලත්, කතෝලික සමාජය තුලත් තියෙනවා. මේ සමාජයන් වල අනුගමනය කරන ක්‍රමවේදය තියෙනවා. තාම ඒවා වෙනස් වෙලා නැහැ. මොකද පැරණිම සඳ මුල් කරගත්ත සම්ප්‍රදායන් සකස් වුණේ. ඒකට ඒවා තාමත් ආරක්ෂා කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ අර ලිත් ක්‍රමයයි පැරණි පොහොය ක්‍රමයයි කියන දෙකේ අතර වෙනසක් නැහැ. ඉතින් ඔවා අර ලිත් ක්‍රමයට සකස් කරගත්තාම පොඩි අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා. නමුත් සමහර වෙලාවට අපේ දායක පින්වතුන් සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන මේ ලිත් ක්‍රමයට. අර පැරණි සම්ප්‍රදායනේ ඒක වෙනස් වුණාම අර සම්ප්‍රදාය අභාවයට යනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒක අභාවයට යන්න නොදී ආරක්ෂා කරගෙන යෑම භික්ෂුන් වහන්සේගේ කාර්යභාරයක් වෙනවා. ඉතින් ඒ නිසා පැරණි සම්ප්‍රදාය, ශාසන සම්ප්‍රදාය අපි රකින්න, ආරක්ෂා කරගන්න. ඒ නිසා හාමුදුරුවෝ ගොඩක් දුරට මේ ශාසන සම්ප්‍රදාය රැකගෙන ආරක්ෂා කරගෙන යන්න උත්සාහවත් වෙනවා. ඒකයි සම්ප්‍රදාය. ඔව්. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කළා අතීතයේ සිටන් පැවතෙන උපෝසත පොහොය ක්‍රමයක් ගැන. බුදුදහමට උපෝසත පොහොය ඇතුළුනේ කොහොමද? දැන් හොඳ ප්‍රශ්නයක් ගැනයි දැන් මේ අවස්ථාවේදී ඍජු ඇහුවේ අපෙන්. පැරණිම සම්ප්‍රදාය තමයි උපෝසත දිනයන්හි තමන්ගේ ආරාමවලට රැස්වීම. එතකොට ಭಾರತයේ Hindu අය පැරණිම ආගම Hindu දහම ලෝකෙ තිබුණේ. එතකොට Hindu අය දෙවියන් වහන්සේని විශ්වාස කරේ. මහා බ්‍රහ්මයා ලෝකෙ මවනවා, විෂ්ණු පවත්වාගෙන යනවා, ඊශ්වර විනාශ කරනවා කියන මතය ත්‍රිමූර්තිය ඉස්මතු කරගත්ත සමාජ ක්‍රමයක් තමයි තිබුණේ. ඒ නිසා යාගය තමයි එයාගේ ප්‍රධානම කාරණේ හැටියට සැලකුවේ. එතකොට යාග පැවැත්වීම සඳහා විශේෂ දින තිබුණා ಭಾರತයේ. එතකොට මේ දින හැටියට ඒ කට්ටිය ගොඩක් දුරට උපෝසත දින ගත්තා. ඒ ගත්ත නිසා ඒ කට්ටිය ඒ දිනවලට තමන්ගේ
ආරාම වලට එකතු වුණා. සාමාන්‍ය මිනිස්සු එදිනෙදා දෛනික ජීවිතේ ගත කරන අයනේ දෛනික ජීවිතේ ගත කරනකොට ඒ කටි රැකී රස්සාවල් කරන්න ඕන, වෙලෙන්ද දාම් කරන්න ඕන. ඒ වගේ කටයුතු තියෙන නිසා හැමදාම ආරාමික වලට එකතු වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට විශේෂ දින කට්ටිය යොදාගත්තා. ඒ විශේෂ දින තමයි උපෝසථ දින හැටියට සලකනු ලබන්නේ. ඉතින් මාසයකට සාමාන්‍යයෙන් දින 4ක් තියෙනවා උපෝසථ දින හැටියට. පසළොස්වක ඊළඟට අමාවක පුර කියලා. ඒකට මේ දින වල තමයි ඒ කට්ටිය බොහෝ දුරට තමන්ගේ ආයතන වලට ආරාමික වලට එකතු වෙන්නේ. එකතු වෙලා ඒ කට්ටිය යාග හෝම විධි පවත්වනවා. ඉතින් මේ විදියට ඒ සමාජයෙම පැවතිච්ච අවස්ථාවේදී අපේ භික්ෂුන් වහන්සේලාවක්වත් බුදුහාමුදුරුවක්වත් බෞද්ධයන්ට එහෙම පන්සල් වලට එකතු වෙන්නේ කියන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඉතින් බිම්බිසාර රජුව බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්නේ. බුදුහාමුදුරන්ට මුලින්ම රජගහ නුවර තිබෙච්ච ඊටාම වටින උයනක් තමයි වේළුවන උයන. කලන්දක නිවාපේ වේළුවනේ කියලා කියන්නේ ලිහිණුන්ගෙන් යුක්ත උණපඳුරු වලින් වට වෙච්ච ඊටාම රමණීය උද්‍යානයක් තමයි රජගහ නුවර කියලා කියන්නේ. ඒක රජගහ නුවර වටේටම තියෙන්නේ පර්වත, වේපාර පර්වතය, ඉසිකිලි පර්වතය, පාණ්ඩ පර්වතය ආදී ගිජ්ජකූට පර්වත කියන පර්වත වලින් වට වෙච්ච මැද තමයි තනිතලා බිමේ නගරය පිහිටලා තියෙන්නේ. අදක් ගියාම ඒ නගරේ මේ විදිහට දකින්න පුළුවන්. ඉතින් මේ රමණීය උද්‍යානය තමන්ගේ මිතුරෙක් තමයි අපේ සිද්ධාර්ථ කුමාරයෝ උන්වහන්සේට ආරාධනාවක් කළා වහන්සේ බුදු වුණාට පස්සේ මගේ රාජ්‍යෙට ඉස්ලාම් වඩින්නේ කියලා. ඉතින් බිම්බිසාර රජුගේ ආරාධනාව පරිදි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ රජගහ නුවරට වැඩම කළාම බුදුහාමුදුරන්ට බිම්බිසාර රජුව පූජා කරා වේළුවන උයන. ඉතින් මුලින්ම බුදුහාමුදුරන්ට ආරාමයක් පූජා කරේ බිම්බිසාර රජුව. එදාම තමයි අර ආරාමේ පූජා කරපු අවස්ථාවේදී බිම්බිසාර රජුගේ ඥාති පිරිසක් හිටියා කල්පාන්ත 4කට ඉහතදී මරණයටපත් වෙලා. දැන් ඒ අයට පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. කාලාන්තරයක් ඒ කටියට දුක් විඳින්න සිද්ධ වුණා. අන්තිමේදී රජුරොන්ට ආරාම පූජා කරාට පස්සේ දා රාත්‍රියේ සතුටෙන් මොනවා හරි අපි දෙයක් අතහැරියම අපිට තියෙන සතුටක්නේ. මොකද Taman සතු දෙයක් තමයි අතහරින්නේ. රජුරොන්ටත් ඒ සතුට තිබුණා. හැබැයි අර Tamanගේ නිවසේ තිබෙච්ච ශබ්ද, දෝංකාර, බය ගැනීම නිසා රජුරොන්ට එදා රාත්‍රියේ නිින්ද ගියේ නැහැ. මොකද අර ඥාති බලාපොරොත්තු හිටිය කල්පාන්ත 4ක් තිස්සේ මේ නෑදෑයෝ පින් බලාපොරොත්තුෙන් හිටියනේ පින් ලැබුන්නේ නැහනේ. ලැබුන්නේ නැති නිසා මොකද කාශ්‍යප බුදුහාමුදුර කාලේ කිව්වා මේ බිම්බිසාර කියලා ඔබලා රජ කෙනෙක් පත් වෙනවා ඥාති රජ කෙනෙක්. ගෞතම බුදුහාමුදුරගේ කාලේ තමයි ඔබලට පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ බලාපොරොත්තු සුන් වුණානේ. ඒ නිසා තමයි මේ කට්ටියගේ අර අමනුෂ්‍ය කරදර ටික රජුරොන්ට තිබුණේ. ඉතින් රජුරෝ ඊට පස්සේ බුදුහාමුදුරෝ හමු වෙන ගිහිලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කිව්වට පස්සේ බුදුහාමුදුරෝ ඊට පස්සේ රජුරොන්ට දානයක් දීලා මාලිගාවේ පින් අනුමෝදන් කරන්නයි කියලා සඳහන් කළා. එතෙන්දී බුදුහාමුදුරෝ තිලෝකුඩ සූත්‍ර දේශනාව දේශනා කළා මලවුන් සිහිපත් කිරීම. ඒතකොට බුදුහාමුදුරු ඉන්න කාලෙම හෝම කියන කාරණාවන් සිද්ධ වුණා. මොකද මේ මලවුන් සිහිපත් කිරීමට දන් දීම. එතකොට දානයක් වගේ දෙයක් කරලම ඕන මලගිය ඇත්තන්ට පින් දෙන්න. දැන් වෙනත් දේවල් කරලා හරියන්නේ නැහැ. ඉතින් ගොඩක් දුරට දානයක් දෙන්න ඕන. දානයක් දීලා තමයි අපි පුණ්‍යානුමෝදන් දෙන්නේ. දානයක් කියන්නේ සිව්පසයනේ. කියන්නේ අපේ ජීවිතයට අවශ්‍ය වෙන කරුණු 4ක් තියෙනවා. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. ඒවා ලැබෙන්න නම් සිව්පසය දෙන්න ඕන. මොනවද දෙන්නේ? පිණ්ඩපාත හැටියට ආහාර දෙන්න ඕන. චීවර, ඇඳුම් පැළඳුම් දෙන්න ඕන. ඒ වගේම නිවාස හැටියට පරිහරණය කරන්න පුළුවන් ස්ථානයක් දෙන්න ඕන. ඒ වගේම බෙහෙත් ඖෂධ වගේ දේවල් පූජා කරන්න ඕන. ඉතින් ඒ නිසා තමයි දායකයෝ දානියක් දෙනකොට තමන්ගේ නිවසේ ඉස්සලා භික්ෂුන් වහන්සේලාට පරිහරණය කරන්න පරිසරය හදලා දෙනවනේ. ඒක තමන්ගේම නිවසේ පැදුරු වෙලාගෙන බිම වාඩි වෙලා තමයි දානි දෙන්නේ. එතකොට මේවා දුන්නම තමයි අර ශක්තියින් ලැබෙන්නේ ජීවිතේට. දැන් මේ ශක්තිය නිසානේ රිවින්දුයි මමයි අපි දෙන්න ජීවත් වෙන්නේ. අපි ඉස්සර දන් දීලා තියෙනවා. ඒ දීපු නිසා තමයි අද අපිත් මේ කාය ශක්තියක් ඇතිව මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ අපිටත් ඉතින් මේ ආහාර මේ වගේ COVID-19 තියෙන කාලවකවානුවක තුල වුණත් ආහාර ආදීන්ගෙන් අපිට එහෙම කිසිම අඩුවක් නැහැනේ. ඉතින් ඒ නිසා අපිට පෙර જાතියේ දන් දීපු නිසාත් ඒ වගේම හොඳ
පරිසරයක හොඳ රටක ඉපදිලා තියෙන නිසාත් හොඳ දහමක් අපි අනුගමනය කරන නිසාත් අපිට මේ සම්පත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අර සමාජයේ තිබිච්ච මේ ස්වභාවය ගැන දැක්ක බිම්බිසාර රජු. බිම්බිසාර රජු කල්පනා කළා අනිකුත් ආගමිකයෝ තමන්ගේ ආරාම වලට එනවා මේ උපසත දින වලට. අපේ බෞද්ධයෝ එකතු වෙන්නේ නැහැ පන්සල් වලට, ආරාම වලට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට බිම්බිසාර රජු මේ කාරණේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනිකුත් ඇත්තෝ වෙනත් ආගමික ඇත්තෝ තමන්ගේ ආරාම වලට එකතු වෙලා ඒ තමන්ගේ ආගමික ඇත්තන් සමග සාමිචි කතාවේ යෙදෙමින් වාසය කරනවා. ඒ නිසා බෞද්ධයන්ටත් ඒ විදියට එකතු වෙන්න මේ උපෝසථ දිනයන්හි තියෙනවා නම් හොඳයි. එතකොට අපේ අයටත් මොනවා හරි ඇවිල්ලා තියෙන ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරලා යම්කිසි ප්‍රතිපදාවක් වෘත්තයක් අනුගමනය කරගෙන වාසය කරන්න පුළුවන් කියලා. එදින්දි බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥාප්තියක් හැටියට විනය නීතියක් හැටියට පනවනවා. අනුජානාමි භික්කවේ චතුද්දසේ පන්නරසේ අට්ඨමියාච පක්කස්ස සන්නිපති තුන්ති කියලා. මහණෙනි තුදුස්සක පසළොස්වක දිනයන්හි එකතු වෙන්න ආරාම වලට පන්සල් වලට එකතු වෙලා ඒ දිනයන්හි පොහොය දිනයන්හි කටයුතු කරන්න කියලා සඳහන් කළා. දැන් මෙහෙම සඳහන් කරාම දැන් බුදුහාමුදුරුවෝ ප්‍රඥප්තියක් පැනෙවුවානේ භික්ෂුන් වහන්සේලාට ප්‍රඥප්තියක් පැනෙවුවා. දැන් පොහොය දවස්වල දායකයන් එකතු වෙනවා පන්සලේ. වහන්සේලාත් ආරාම වල රැඳෙන්න ඕන. රැඳිලා වාසය කරන්න ඕන කියලා දැන් මේ ප්‍රඥප්තියට අනුව දැන් දායකයෝ පන්සලට එනවා. ඇවිල්ලා හාමුදුරුවෝ එක්ක කතා බහ කරලා යනවා. හැබැයි හාමුදුරුවෝ මොනවාක්වත් බණක් කරගන්න මේකක් කියන්නේ නැහැ. ධර්ම දේශනා කරන ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඉතින් මේ කට්ටියගේ බලාපොරොත්තු සුන් වුණා. ආයිත් මේ කට්ටිය චෝදනා කළා අපි පන්සල් වලට යනවා. හාමුදුරුවෝ අපිත් එක්ක කතා කරන්නෙත් නැහැ. බණක් දහමක් කියන්නෙත් නැහැ. අපි නිකම්ම පන්සලට ගිහලා එන එකයි සිරිත. ඉතින් ඒ නිසා මේ එහෙම ගියා කියලා වැඩක් නැහැ නේ. දැන් පන්සලකට නිකන් ගිහලා වැඩක් නැහැ නේ. අපි පන්සලකට ඇවිල්ලා මලක් පහනක් පූජා කරලා ගියා කියලා පුජ්‍යලයක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පුජ්‍යලයා පන්සලකට මේ දිනයකට එන්නේ යමක් ඉගෙන ගන්න, අවබෝධ කර ගන්න. ඉතින් ඒ නිසා මේ කාරණය නැවතත් මහජනයා අතරින්ම ප්‍රශ්නයක් බවට පත් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආයත් භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාලා පන්සල් වලට ආවට පස්සේ නිකන් ඉන්න එපා. ඒ ආපු දායකයන්ට ධර්මය, බණ, දේශනා, භාවනා ක්‍රමවේද මේවා කියලා දෙන්න, මේවා උගන්වන්න, මේවා අවබෝධ කරලා දෙන්න, මේවා ගැන සාකච්ඡා කරන්න කියලා අර උපෝසථ දිනයන් එකතු වෙන අයට බෞද්ධ සම්ප්‍රදායක් සකස් වුණා. තව දැන් ඒ කටිය සීලයේ පිළිපදිනවා. සීල් සමාදන් වෙලා සීල වෘත්තය අනුගමනය කරනවා. ඒ වගේම මේ කටිය භාවනා කරලා හිත සකස් කර ගන්නවා. කියන්නේ හිතනේ අපි දුවන්නේ. විවිධ අරමුණු වලට හිත දුවනකොට අපිට හිත සකස් කරගන්න බෑ. ඒ නිසා තමයි මේ උපෝසථ දිනත් එක්ක මිනිසුන්ගේ අර ආධ්‍යාත්මික පැත්ත දියුණු වුණේ. දැන් උපෝසථක දිනවල වෘතානුගමනය කරලා දැන් අපිත් දැන් දායකයෝ හැටියට ගත්තාම දායකයෝ අටසිල් දසසිල් සමාදන් වෙනවා. දැන් පොය අටසිල් දසසිල් සාමාන්‍යයෙන් අද කාලේ ඔය සමාදන් වෙන අටසිල් සමාදන් වෙන අය වරුවක් ගත කරලා ගෙවල් වලට යනවා. දසසිල් සමාදන් වෙන අය මුළු පොය ගෙවෙනකම්ම පැය 24 කාල පරිච්ඡේදයක් ගත කරනවා. නමුත් ඒ කාලේ නම් අටසිල් සමාදන් වෙච්ච ඇත්තොත් දසසිල් සමාදන් වෙච්ච ඇත්තොත් පැය 24 මේ හිටියා මුළු දවසම ගත කරා. ඒ වෘත්තය අනුගමනය කළා. ඒ වගේම දැන් මේ කාල සීමාව තුළ දැන් බොහෝ දෙනෙක් වෘත්තානුගමනය කරනකොට මේ ශරීරයට වැඩි දුක් දීමේ වෘත්තානුගමනය කරනවා. දැන් Hindu කට්ටිය ගොඩක් මේ ශරීරයට කයට දුක් දෙනවා. ඒ වගේ වෘත්තානුගමනය කළා. දැන් අපිත් වෘත්තයක් හැටියට ආහාර වගේ දේවල් අපි 12න් පස්සේ ගන්නෙ නැහැ. දැන් ගිහි ඇත්තෝ ගත්තම 3 වෙලටම කනවනේ. එතකොට අර පොයේ දවස් උපෝසථ දවස්වලට ඒ කට්ටිය 12න් පස්සේ ඉරවලට ගියාට පස්සේ ආහාර වර්ජනය කරනවා. ආහාර අනුභව කරන්නේ නැහැ. දැන් පැරණි සම්ප්‍රදායේ බොහොම සරල ආහාරයක් තමයි මිනිස්සු අනුගමනය කරේ. රෝගී තෙල්, වෙඬරු, මීපැණි වගේ ඒ වගේම මිදි පැණි යුෂ ටිකක් වගේ අනුගමනය කළ සාමාන්‍ය ආහාරයක් අනුගමනය කළා. බර ආහාර අනුගමනය කරේ නැහැ. දැන් අද කාලේ ගත්තම පොයේ දවසේ තමයි අර
බර ආහාර අනුභව කරන දිනේ බවට පත් වෙලා තියෙන මිනිස්සු. මොකද මේ අධිකව ආහාර අනුභව කරනවා. ඒ නිසා පොයේ දවසට කියන්නේ හොඳට බඩ පිරෙන්න කාලා පුෂ්ටිමත් වෙනවා කියන එක නේද? පමණක් කියලා හරි හිතන්න පුළුවන්. අද පොයේ දවසට පන්සල ගියොත් හොඳට ආහාර අනුගමනය කරනවා. අද හොඳට දානි ලැබෙයි. කියලා එහෙම ආහාරي ගිජු වෙන්න හොඳ නැහැ. අපි දැන් ප්‍රතිපදාවක් නේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ අටසිල් සමාදන් වෙනවා. අටසිල් කියන්නේ කුර්තයක් නේ. දෛනික කාම භෝගී ජීවිතයක් ගත කරන මිනිස්සුયો එයින් මිදිලා සාමාන්‍ය දිනයක් වඩා සීලයෙන් ගුණයෙන් ප්‍රතිපදාවෙන් යුක්ත ජීවිතයක් බවට පත් කරගන්න. ඒක හරි වටිනවා. මොකද අපි එදාට පන්සලට යන්නේ ආරාමයකට යන්නේ අර සීලාදී ගුණධර්ම වෘත්තයක් අනුගමනය කරලා අපි ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්න, භෞතික ශක්තිය දියුණු කරගන්න අපි රස්සාවල් කරමින් හරි හම්බ කරමින් කටයුතු කළාට අපිට ආධ්‍යාත්මික ශක්තිය පරලොවට එකතු කරගන්න දෙයක් නැහැ නේ. කාලා බීලා එදිනෙදා ජීවිතය ගත කරන ලෞකිකත්වයේ පමණයි. ඉතින් අර උපෝසත දිනය සකස් වුණා මිනිස්සුන්ට අර සාර ධර්ම දියුණු කරගෙන යහපත් පුජ්‍යලයක් ඇටියට සමාජගත වෙන්න, ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ පරලොව ජීවිතය තුළ යහපත් පුජ්‍යලයකට අවශ්‍ය වන ගුණධර්ම සකස් කරගන්න. ඉතින් ඒ නිසා මේ බෞද්ධ සම්ප්‍රදාය සකස් වුණේ බිම්බිසාර රජුගේ මුල් කරගෙන බුදුහාමුදුරුවෝගෙන්. කොහොමද බුදුහාමුදුරුවෝ ඕනම නීතියක් ජනතාවගේ ඉල්ලීම් පරිදි ඒක සුදුසු නම් සමාජයට වටිනවා නම් ඒකෙන් යහපතක් වෙනවා නම් බුදුහාමුදුරුවෝ මේ නීතිය බාර ගන්නවා. ඒක අන්තිමේදී බුදුහාමුදුරුවෝ නීතියක් බවට පත් කරනවා. නැතුව එහෙම බුදුහාමුදුරුවෝ ආවට ගියාට නීති කොතනකවත් පනවල නැහැ. බුදුහාමුදුරුවෝ හැම දෙයක්ම කියන්නේ කෙනෙකුට විපත්තියක් නම් එකෙන් කරන්න අපහසු නම් ඒත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. දැන් දේවදත්ත හාමුදුරුවෝ අර පහක් කිල්ලුවානේ. ඒතකොට ඒක බුදුහාමුදුරුවෝ නීතියක් හැටියට බැනෙන්නේ නැහැ. කැමති කෙනෙකුට ඒ වෘත්ත අනුගමනය කරන්න පුළුවන්. නොකැමති නම් අර සාමාන්‍ය පුජ්‍යලයක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය කියන්නේ බුදුහාමුදුරුවෝගේ දර්ශනය තුළ පුජ්‍යලය සකස් වීමනේ අවශ්‍ය වෙන්නේ. දැන් බුදුවරු කරන්නේ පාර කියලා දෙන එකනේ. පාරේ යන්න ඕන අපි විවර කරගෙන. නැතුව මේ අපි කොච්චර බණ කිව්වත් කොච්චර දේශන පැවැත්වුවත් මිනිස්සයා තමන්ගේ ගුණධර්ම සකස් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. ඒ නිසා තමයි අර අපේ රටේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ කෙනෙක් තමයි පරම පූජනීය මඩියේ පඤ්ඤාසීයාභිදාන උත්තරීතර මහා නායකහාම. නායකහාමගේ කියවනක් තිබුණා නිතරම නායකහාම කියන දෙයක් බණ කියන කොටයි සමාජ කතා කරන කොටයි පොතපත වල සඳහන් කරනවා පුජ්‍යලයා නොහදා රටක් හදන්න බෑ කියලා. ගමක් හදන්න බෑ කියලා. ඒ නිසා අපි කළ යුතු ප්‍රධානම කාර්යය තමයි පුජ්‍යලයා සකස් කිරීම. ඉතින් ඒ නිසා ඒක අදිපෝයේද පසළොස්වක පෝයේද කියලා වෙනසක් නැහැ. ශාසනික වැදගත් කරුණක් නැතුණාට පෝය දවසක් කියන්නේ අපිට වැදගත් දිනයක්. ඉතින් ඒකයි මේ පෝය දවසක තියෙන වටිනාකම කියන එක අපි අවබෝධ කරගන්න ඕන. අනිත් අයනොත් ඒක අවබෝධ කරගන්න ඕන. මේ සීල් සමාදන් වෙලා දහමට ඇහුම්කන් දීලා ඉන්න අයත් තේරුම් ගන්න ඕන. උපෝසත දින කියලා කියන්නේ වටිනා දිනයක්. අපි දැන් පැරණි සම්ප්‍රදාය දැන් මිහිඳු ආමතුරුන්ගේ කාලේ මේ උපෝසත දින හතරම තිබුණා. ඒ පෝය හතරටම නිවාඩුයි රටේ. ඒ හතරටම මිනිස්සු සිල් ගත්තා. එතකොට මේ ක්‍රමය අපිට නැති වුණේ අර ඕලන්ද ආණ්ඩුකාරයාගේ කාලේ 1700 ගණන් වල ඔහු පොය දින තහනම් කළා. කළා දැන් සම්ප්‍රදායක් හැටියට ඔය ඉරිදා වගේ දින නිවාඩු දින බවට පත් වුණා. නමුත් ඉස්සර දින තිබුණේ අර පොය දින තමයි නිවාඩු දින හැටියට සැලකුවේ. එතකොට එහෙම දින තිබුණා. නමුත් ඒ දින අපිට ඉතින් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසිගේ කාල වෙනකොට ක්‍රමානුකූලව මේ රටේ අපේ සම්ප්‍රදායන් නැති කරා. සම්ප්‍රදායන් නැති කළා කියලා කියන්නේ සමාජයේ අයහපත් කිරීමට උදව්වක් වුණා, උපකාරයක් වුණා කියන එකයි. ඉතින් ඒවා අතීතයයි වර්තමානයයි ගැන විමසලා බලනකොට රොබර්ට් නොස් මහත්මයා ඒ ගැන සඳහන් කරලා තියෙන ගොඩක් කරුණු කාරණා. ඉතින් ඒවා අපි පස්සේ සාකච්ඡා කරමු. ඉතින් සාමාන්‍යයෙන් අර උපෝසත දිනයක ඇති වටිනාකම ගැන කතා කරොත් ඉතින් ඔය කාරණා ටික අපි ගැඹුරින් හිතලා කල්පනා කරලා කටයුතු කරන්න ඕනේ. ඔව්. අපේ හාමුදුරුවෝ දේශනා කරපු ආකාරයටම බොහෝදා සඳහම් කතිකා වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ හුදෙක් ඔබට නිතර දෙවේලේ අසන්නට ලැබෙන දහම් කරුණු වලට එහා ගිය දහම් පඬුරක් ලබා දීම. ඉතින් ඒ අතරින් ඊළඟට අපේ ස්වාමීන් වහන්සේගෙන් මම විමසන්නට කැමතියි භික්ෂුන් වහන්සේලා ප්‍රාමොක් දෙසීමට පොහොය දිනේම යොදාගන්නේ ඇයි? දැන් බුදුරජාණන් වහන්සේ මේ පොහොය දවස භික්ෂුන් වහන්සේලාට පාමොක් දෙසීම සඳහා යොදාගන්නේ කියලා උන්වහන්සේ
අනුදැන වදාහරලා තියෙනවා. විනය නීතියක් හැටියට ප්‍රඥප්තියක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට පොයේ දවස පාමුක් දෙසන්න කියලා. අනුජානාමි භික්කවේ සකින් පක්කස්ස චතුද්ද සේවා පන්නර සේවා පාතිමොක්කං උද්දිසින්තු කියලා. ඒ නිසා මේ පක්ෂයකට පුර පක්ෂයකට වරක් භික්ෂුන් වහන්සේලා පොය සීමාවකට රැස් වෙලා සාමග්‍රී මේ පොහොය කරන්න ඕන. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේලා කිව්වා මෙතන සංඝ නාමයට අයත් වෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා. සාමණේර හාමුදුරුවෝ සංඝ නාමයට අයත් වෙන්නේ උන්වහන්සේලා 20 වයස් සම්පූර්ණ වුණාට පස්සේ තමයි උන්වහන්සේලාට සංඝ කියන නාමය ලැබෙන්නේ. යත්ති උපසම්පදාව තමයි දැන් තියෙන්නේ. උපසම්පදා වුණාම තමයි පූර්ණ භික්ෂුවක් බවට පත් වෙන්නේ. දැන් අර කාලේ අර අපි ගිහි ඇත්තෝ සමාදන් වෙන දස සීලයක්ම තමයි පොඩි හාමුදුරුවෝ සමාදන් වෙන්නේ. ඒ වෘත්තිය අනුගමනය කරගෙන 20 වයස් සම්පූර්ණ වෙනකන් උන්වහන්සේලා අර ප්‍රතිපත්තිගරුකව වාසය කරන. ඒ කාලේ පොඩි අයට හරි අමාරුයි මේ ශික්ෂණයේ යෙදෙන්න. ඉතින් ඒ නිසා පුංචි අයට තියෙන්නේ මේ අර සාමාන්‍ය ගිහි ඇත්තෝ සමාදන් වෙන සීලයක් දෙනවා දස සීලය කියලා පැවේ. ඒකට අපි කියනවා පැවිදි දස සීලය කියලා. එතකොට උන්වහන්සේලා ඒ කාල සීමාව තුළ අර සිල් 10 ආරක්ෂා කරගෙන අර ආගමික හැඟීම අත් ඒ වගේම ප්‍රතිපත්ති ශාසන සම්ප්‍රදායනුත් අනුගමනය කරමින් පුරුදු වෙනවා. එහෙම පුරුදු වෙලා ඒ හාමුදුරුවෝ 20 වයස සම්පූර්ණ වුණාට පස්සේ පූර්ණ වයස සම්පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේලා උපසම්පදා කරනවා. එතකොට එහෙම උපසම්පදා වෙන්න බැරි නම් උන්වහන්සේලා සමහරලාට සිවුරු ඇරලා යනවා. සමහර අය උපසම්පදා වෙන්නේ නැතුව සිවුරු ඇරලා යනවා. ඉතින් සමහර අය ඒ 20 වයස සම්පූර්ණ වුණාම උපසම්පදා වෙලා ඒ ගුණගරුකව ඒ විනය ප්‍රඥප්තිය වලට අනුගතව වාසය කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර පරාජිකා නොවන සංඝාතිශේෂාදී සුළු ආපත්‍ය තියෙන භික්ෂුන් වහන්සේලාට. ඒවට ධර්ම විනයානුකූලව සමාවක් තියෙනවා. ඒවට ඒ භික්ෂුන් වහන්සේ සීමාවකට ගිහිලා පාපොච්චාරණය කළාම ඒවෙන් උන්වහන්සේලාට නිදොස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කල්පනා කරලා බැලුවම ශාසනයේ තියෙනවා සම්ප්‍රදාය දෙකක්. එකක් තමයි ධර්ම විනයට අනුගතව ජීවත් වීම. ඒ වගේම රටේ නීතියක් දැනගෙන තියෙනවා. රටේ නීතියට අනුගත වෙන්න එපයි. ධර්ම නීතියට අපි කල්පනා කරලා බැලුවොත් ධර්ම නීතියට අනුගත වීමයි රටේ නීතියට අනුගත වීමයි දෙකක්නේ. එතකොට ධර්මයෙන් අපිට යම්කිසි ආකාරයක ප්‍රශ්නකින් බේරෙන්න පුළුවන් වුණත් රටේ නීතිය වලින් බේරෙන්න බැරි අවස්ථා තියෙනවා. ඒක ධර්ම විනයානුකූලව උන්වහන්සේගේ මහානකම නැතිවීමවත් ඒකක් වෙන්නේ නැහැ. පරාජිකාපත්ති වලට පත් වෙනවා තමයි භික්ෂුත්වේ නැති වෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය භාවයේ ඒ පරාජිකා වුණත් ඒ භික්ෂුන් වහන්සේට ඉන්න පුළුවන්. ඒ කියන්නේ පරාජිකාවට පත් වෙන ඉස්සලා උන්වහන්සේ උපසම්පදා ප්‍රතික්ෂේප කරා. සංඝාතිශේෂාපත්ති වලට පත් වෙන භික්ෂුන් වහන්සේ කෙනෙකුට භික්ෂුත්වේ නැති වෙන්නේ නැහැ. උන්වහන්සේට අර පොයි සීමාවකට ගිහිල්ලා ඇවත් දෙසලා පිරිසිදු වෙලා පාපොච්චාරණය කළා. ඊට පස්සේ උන්වහන්සේට මානත් පුරලා ආයිත් පිරිසිදු වෙන්න පුළුවන්. ඒවට දඬුවම් තියෙනවා ශාසන සම්ප්‍රදාය විනයේ. ඒවා අනුව කටයුතු කරන්න පුළුවන්. මෙතන බුදුහාමුදුරුවෝ දැන් ශාසනයේට අපිට බෞද්ධයෝ නිතරම කියන දෙයක් නෑ වෙනත් ආගමිකයෝ කියන දෙයක් නෑ අපිට නායකයෙක් නෑ කියලා. එතකොට මේ නායකයෙක් කියන ප්‍රශ්නය ගැන කල්පනා කරලා බැලුවාම නායකයාට හිතුමතේ ඕන දෙයක් කරන්න පුළුවන්. නායකයාට ඕන තීරණ ගන්න පුළුවන්. දැන් බෞද්ධ සම්ප්‍රදායේ එහෙම තීරණ ගන්න බෑ. බුදුහාමුදුරුවෝත් නායකයා බවට පත් කරගත්තේ ධර්ම විනය දෙක ගුරුවරයා වශයෙන්. ඒක ශාසනයේ අපේ තියෙන්නේ නායකත්වය කියලා කියන්නේ ධර්ම විනය දෙක. ධම්ම විනයෝ ශාසනස්සායි. මේ ශාසනයේ පවතින්නේ ධර්ම විනය නිසා. නායකයෙක් හිටියනම් අපි කල්පනා කරලා බැලුවොත් මේ කාලේ වෙනකොට ශාසනය පිරිහිලා ගොඩක් පිරිහිලා. ඒ කියන්නේ මේ ධර්ම විනය දෙක නැතුව පුජ්‍යලේ නායකත්වයේ හිටියනම් ඒ නායකයාට ක්‍රමානුකූලව සම්ප්‍රදාය වෙනස් කරගන්න පුළුවන්. කාලානුරූපව වෙනස් කරන්න පුළුවන්. මේක දැන් වර්තමාන සමාජයට ගැලපෙන විදිහට අපි සකස් වෙන්න ඕනේ. මේ විදිහට දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් ඒ ආකාරයට වෙනස් වෙනවනේ. දැන් බුදුහාමුදුරන්ගේ සම්ප්‍රදාය වෙනස් වෙන්නේ නැහැ. ඒ ශාසන සම්ප්‍රදාය එහෙමයි. අවුරුදු 2500ක් තිස්සේ තිබිච්ච ධර්ම විනය දෙක එහෙමමයි.
ඒවා වෙනස් කරන්න කටයුතු කළොත් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. පහුගිය කාල සීමාව තුළ අපේ සම්ප්‍රදායන් වෙනස් කිරීමට විවිධාර්ථකථන කරපු හාමුදුරුවරු විවිධ දේවල් ප්‍රකාශ කළානේ. ඉතින් මුලින් කරගෙන ගිය අපේ දායක ගොඩාක් රැවටෙනවා. දැන් සමාජය ගත්තත් සමාජයේ විවිධ දේවල් වලට අන්තර්ජාල වලට මුදා හරින දේවල් දිහා බැලුවාම ගොඩක් දෙනෙක් ඒ ලාභ අපේක්ෂාවන් මුල් කරගෙන තමයි ਉਹ ගොඩක් දේවල් කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සමාජය තුළ මිනිස්සු සියලු දෙනාම ඥානවන්ත නැහැ. රවට්ටන්න පුළුවන්. ඕනම කෙනෙක් රැවටෙනවනේ. ඒ රවට්ටලා Tamanට ලාභ අපේක්ෂාවන් ලබා ගන්න පුළුවන්. ගිජු භාවය ඇති කර ගන්න පුළුවන්. එතකොට එහෙම වුණාම පුජ්‍යල පිරිහිලා යනවා. පරිහානියටපත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කාලෙත් එහෙම හිටියා. දැන් අර සත්වර්ගීය භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ Taman හිතුමතේ සැපවත් ජීවිතයක් ගත කරපු ඇත්තෝ. ඒ කට්ටිය අර මේ මහාන වුණාම ඒ ධර්මතා දියුණු කරගෙන ඒ ප්‍රතිපදාවන් රැක්කේ නැහැ. ඒ කට්ටිය ලෞකිකත්වයේ අනුව තමයි කටයුතු කරේ. පැවිදිලා භික්ෂුව තමයි රාහතන් වහන්සේලා ඉන්න ආරාමෙම තමයි වැඩ වාසය කරන්නේ. නමුත් උන්වහන්සේලා Tamanට ඕන විදියට ඒ ගිජු භවකින් යුක්තව කටයුතු කළා. ඒ අයගේ නොහික්මුණු ගති ලක්ෂණ එපා කියන දේ තමයි කට්ටිය කරන්නේ. ඒ නිසා සමාජයක් අපි එපා කියන දේ කරනවා නම් එයා හදන්න අමාරුයි. නීති තියෙනවානේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් නීති තියෙනවා. නීති ක්‍රියාත්මක නොකිරීමනේ සමාජ ප්‍රශ්න වලට මූලිකම හේතුව බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ නීතිය හරියට සාධාරණව තියෙන්න ඕනම කෙනෙකුට මේක මගේ කෙනාය, අපේ කෙනාය, මෙයා වැදගත් කෙනෙක් කිය, මෙයා മന്ത്രിවරයෙක් කිය, මෙයා ඇමතිවරයෙක් කිය කියලා එහෙම නෙවෙයි. එහෙම වුණාම සාධාරණයක් නැහැ. සාධාරණය කියන්නේ හැමෝටම එක හා සමානයි. තියෙන නීති තියෙන්න ඕන. ඒ වගේ මේ ශාසන නීති එහෙමයි එක හා සමානයි. ඒක කිසි කෙනෙකුට වෙනසක් නැහැ. උසස්ද පහත්ද නායක හාමුදුරුවෝද මහා නායක හාමුදුරුවෝද අනුනායක හාමුදුරුවෝ කියලා එහෙම නැහැ. දැන් මහා නායක හාමුදුරුවෝ කෙනෙකුට තනිකර බලයක් පැවරුවා නම් උන්වහන්සේ සිහි කල්පනාවක් නැතුව උන්වහන්සේගේ හිතුමතේට වැඩ කරන්න ගත්තොත් ඒ ආයතන සම්පූර්ණ විනාශයටපත් වෙනවා. ඒ නිසා අපි මේ ශාසනය පවත්වාගෙන යන්නේ ධර්ම විනයට අනුගතවයි. ධර්ම විනය දෙක ආරක්ෂා කරගන්නවා නම් ඒකේ කිසි ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට විනය සජ්ජායනා කිරීම තමයි පාමුක් දේශනාව කියලා කියන්නේ. එතකොට පාදිමොක්ෂ දේශනාව භික්ෂුන් වහන්සේලා පොය සීමාවකට ඇවිල්ලා පුබ්බකර්ණ පුබ්බකිච්ච සම්පූර්ණ කරලා අවසන් වුණාට පස්සේ එතන ඉන්න මහතෙරුන් වහන්සේ කෙනෙකුට ආරාධනා කරන පාමුක් දේශන්න කියලා. එතකොට උන්වහන්සේ මේ පාතිමොක්ෂය දේශනා කරනවා. අනිත් හාමුදුර ඔක්කොම උක්කුටියෙන් ඉඳගෙන මේ පාමුක් දේශනාව ශ්‍රවණය කරන අත්පස ඉඳගෙන. එතකොට තමන්ගේ තියෙනවා නම් අර වැරදි දුර්වලතාවයන් එවෙන් ඇවැද්දසාකට පිරිසිදු. එදා අර සීමාවෙන් පිරිසිදුලා තමයි හාමුදුරු ටික ආපහු පන්සල් වලට ආරාමයට. ඒ වගේම සාමග්‍රිය ඇති වෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා එකතු වෙනවනේ. එකතු වෙච්ච තැන සාමග්‍රියනේ ඇති වෙන්නේ. මොකද දැන් අර උන්වහන්සේලා ඇවැද්දසා ගත්තට පස්සේ අර තිබිච්ච ප්‍රශ්න ගැටළු ඉවරයි. අයිත් ඒව තියාගෙන ප්‍රශ්න තියාගෙන ඇතුල් වෙන්න බෑ. සීමාවකට ආවම සීල දෙනම එක හා සමානව සලකන මහා නායක හඳුද අනුනායක හඳුද එහෙම එකක් නැහැ. සීමාවේ ඔක්කොම උක්කුටියෙන් ඉන්න ඕන. අත්පසේ ඉන්න ඕන. ලොකු ආසන පනවලා මේ හඳුරු ඉහළින් තියාගෙන එහෙම ගරු බුහුමන් දක්වලා එහෙම එකක් නැහැ. සීමාවට ආවම කවුරුත් එක හා සමානව ඒ පොයේ සීමාවේ කටයුතු කරනවා. ඉතින් හැබැයි මේ දිනපතා සීමාවට ගිහිල්ලා පොය කරන්න එහෙම බුදුහාමුදුරු දේශනා කළා නැහැ. උපෝසත දිනයන්හි තමයි සඳහන් කරන්නේ. ඒක 15ක පොයේ දවසේ, ඒ වගේම අමාවක පොයේ දවසේ මාසයකට දෙසරයක් භික්ෂුන් වහන්සේලා පොය කරන්න ඕන. ඉතින් මේ දවස් දෙකට අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලා එකතු වෙලා පොය කරන්න ඕන. දැන් ගත්තොත් එහෙම තායිලන්තේ වගේ රටවල් වල, බුරුමය කියන රටවල් වල, ඒ වගේම කාම්බෝජ කියන රටවල් වල ඉතාම හොඳින් මේ විනය කර්මය කරනවා. පොයට අනිවාර්යයෙන්ම දෙකට විතර උන්වහන්සේලා සීමාවට එනවා. අපි දැන් ඔය රටවල් වලට ගිය බව අවස්ථාවේදී දැක්ක දෙයක් තමයි. අපි ගියා. උන්වහන්සේලාට ගොඩක් දෙනකොට කටපාඩමින්ම මේ පාතිමොක්ෂය දේශනා කරන වැදගෙන උන්වහන්සේලා ඔක්කොම මහා හයියෙන් ශබ්ද කරලා මේ විනය, මොකද භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු විනය ශික්ෂාපද 227ක් තියෙනවා අධිකරණ සමතාවතත් එක්ක ඒ ටික දේශනා කරනවා. දැන් වර්තමාන කාලේ නම් ගොඩක් අර සතර පාරාජිකයි සංඝාතිසය අනියතයි කියලා ඊට පස්සේ ටික කියලා පෙළ කියලා අවසන් කරනවා. ඉතින් ඒ කාලේ එහෙම නෙවෙයි. පැරණි හාමුදුරුවෝ මේ සම්ප්‍රදාය හොඳටම රැක්කා. ස්වාමීන් වහන්සේ පුංචි බාධා කිරීමක් කරන්නට කැමති. ඔබ වහන්සේ සඳහන් කළා තායිලන්තයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ගැන. ඒ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
මෙම ලංකාවේ ක්‍රියාත්මක වුණා ඉස්සර. දැන් හැබැයි ලංකාවේ අපේ නායක හාමුදුරුවන්ගේ හරි පොඩි වරදක් තියෙනවා. නායක හාමුදුරුවෝ මේවා ඉස්සරහට ආරක්ෂා කරගෙන යන සම්ප්‍රදාය අඩුයි. ඒ කියන්නේ මේ විනය පැත්තට ටික ධර්ම පැත්තට තමයි අපේ රටේ දැන් තැන දීගෙන තියෙන්නේ. විනය පැත්තෙන් ටිකක් දුර්වල වෙලා තියෙනවා. මොකද මේවට එකතු වෙන්නේ නැතුව මේ අඩු ගානේ 15ක පොයටවත් මේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා පොහේ කරනවා නම් හරි වටිනවා. මොකද මේ දැන් ආරණ්‍ය වල සාමාන්‍ය ලංකාවේ නොකරනවනේ සමහර තැන්වල දැනුත් පොයට එකතු වෙලා ආරණ්‍ය වල එහෙම හාමුදුරුවෝ කරනවා. මොකද අපි සීමාවක් හදලා නිකන් සීමාව ඔහේ මකුණු දැල් බැඳිලා පිරිසුදු වෙන්නේ නැතුව හාමුදුරුවෝ එකතු වෙන්නේ නැතුව සාමග්‍රියක් වෙන්නේ නැද්ද මේ ශාසන සම්ප්‍රදාය ගොඩක් අර සාමග්‍රිය නැති වෙලා එකිනෙකාට ભેද බින්නතාවයට පත් වෙලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා සමහරව වැරදි වලට පෙළඹිලා තියෙන්නේ මේ විනය සංජායනා නොකිරීම පොය කර්ම කරවලින් ඈත් වීම. මොකද විනය ගැන කියලා දෙන්න කෙනෙකුත් නැහැනේ. විනය ගැන කරුණු කතා කරන්න කෙනෙකුත් නැහැ. සාකච්ඡා කරන්න කෙනෙකුත් නැහැ. ගිහියන්ට අයිති දෙයක් නෙමෙයිනේ හාමුදුරුවන්ගේ විනය. හාමුදුරුවෝ උපසම්පදා හාමුදුරුවෝ එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන. ඉතින් මේවා උන්වහන්සේලාට කියලා දෙන්න ඕන, තේරුම් කරලා දෙන්න ඕන, අවවාදයක් දෙන්න ඕන. එතකොට ඒවට සීමාව තුලට එකතු වුණාම දැන් සීමාවක් ගත්තම මේ තමන්ගේ පන්සල් තියෙන සීමාව තුල තියෙන සීමාවකට එකතු වෙන්නේ. ඒ සීමාවේ හාමුදුරුවෝ එකතු වෙලා මේ පොය උපෝසත දින කරනවා. නමුත් අර හැම පන්සලකම සීමා නැහැ ලංකාවේ. යම්කිසි තැන්වල තියෙන සීමාවක් සම්මත කරන්න විනය ප්‍රඥාප්ති තියෙනවනේ. ඒ ආවට ගියාට සීමා හදන්න බෑ. ඒවට සුදුසු පසුබිමක බිමක තමයි සීමාවක් හදන්න ඕන. ඉතින් ඒ තියෙන සීමාවකට එකතු වෙලා භික්ෂුන් වහන්සේලා පොය කරනවා. දැන් වස්සාන කාලේ අපේ රටේ කරනවා. වස්සාන කාලේ පමණයි ගොඩක් දුරට පොය කරන්නේ විනය කර්ම කරන්නේ. ආයිත් උපසම්පදාවක් කෙටනකොට සාමග්‍රී භික්ෂුන් වහන්සේලා දිනයක් සාකච්ඡා කරලා තම තමන්ගේ නිකාය වල උපසම්පදා කරන විනය කර්මයක් කරනකොට ඒ වගේ වැඩ කරනවා. නමුත් අර මාසික වශයෙන් වක්කත් එහෙම පොය කරන සම්ප්‍රදායක් අපේ රටේ දැන් ටිකක් අඩුයි. නැතුවම නෙවෙයි තියෙනවා. නමුත් ඒකට මේ අපි නෙවෙයි කරන්න ඕන මේ නායක හාමුදුරුවෝ ප්‍රධාන නායක හාමුදුරුවෝ සිවුනමක් කියනවා ශාමෝපාලි වංශික නිකාය, අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය උන්වහන්සේලා කතිකාවත් කරනකොට මේව හරියට කරන්න ඒ නායක හාමුදුරුවන්ට පවරන්න ඕන. වගකීම මේක හරියට කරන්න ඕන. මේ සම්ප්‍රදාය රකින්න ඕන. මේක විනය රකින්න ඕන. එතකොට අර භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ගිහින් අපි වැඩ කියලා ඔක්කොම ගත්තාම ඒක කෙරෙන්නේ නැහැ. ඉතින් මිනිසුත් එහෙමනේ මිනිසුත් වැඩ කියලා ඉතින් පොයි දවසේ එන්නේ කට්ටියගේ වෙන ගමන් බිමන් ඔක්කොම තියාගන්නේ පොයි දවසේ නිවාඩුවක් ලැබුණා කියලා කියන්නේ වෙන වැඩ වලට ලෞකිකත්වයට ඒක යොදා ගන්නවා කියන එකයි. ඉතින් මේක නෙමෙයි සම්ප්‍රදාය. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අර සම්ප්‍රදාය පොයි දවසට එකතු වෙලා විනය සජ්ජායනා කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ නීතියක් ඇටියට පනවලා තියෙනවා. නමුත් මේ නීතිය රැක්ක අවුරුදු ගාණාවක් තිස්සේ අවුරුදු 2000 ගාණක් තිස්සේ රැකුණා. දැන් මේවා අභායට යනවා කියලා කියන්නේ අර තිබිච්ච සම්ප්‍රදාය නැති වෙලා ශාසන පරිහානියකට යනවා කියන එකයි. ඉතින් මේවා රකින්න ඕන, ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා පොයේ දවසක තමයි භික්ෂුන් වහන්සේලා එකතු වෙන්නේ. මොකද භික්ෂුන් වහන්සේලාට ආරාම වල රැඳෙන්නේ කියනනේ පොයේ දවසට බුදුහාමුදුරුවෝ. එතකොට රැඳින ඉන්න නිසා උන්වහන්සේලාගේ වෙන බාහිර ගමන් නැහැ. බාහිර ගමන් නැති නිසා උන්වහන්සේලා සීමාවට එකතු වෙලා අර පොයේ කරන්න පුළුවන්. ඒ නිසා තමයි උපෝසත දිනයන්හි භික්ෂුන් වහන්සේලාට පොයේ කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඊළඟට අපේ ස්වාමින් වහන්සේගෙන් මම විමසන්නට කැමතියි බෞද්ධ ප්‍රතිපත්ති රැකීමට පොහොය දිනය පමණක්ම යෙදෙන්නේ ඇයි? පොහොය දිනය පමණක් ආගමික දිනයක් බවට පත් වුණේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම අපි මුලින් සාකච්ඡා කළා පොහොය දිනය ආගමික දිනයක් බවට පත් වුණා කියලා. දැන් අපේ ඉතිහාසය ගැන කල්පනා කරනකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ තමයි අපිට මේ පොය දිනය දිනයක් බවට පත් වුණේ. ඒතකොට මිහිඳු හාමුදුරුවන්ගේ කාලේ ඉඳලා සීතාවක රාජසිංහ රජුව දක්වා කාල පරිච්ඡේදයේ තුල මේ පොය නිවාඩුව ඒ විදිහටම තිබුණා. ඒ වගේ පොය සම්ප්‍රදායත් ඒ විදිහටම අනුගමනය කළා. ඒකෙන් අපේ සමාජයේ යහපත් සමාජයක් බවට පත් වුණා. ඒක ප්‍රධාන කාරණේ තමයි දෙවුන්දර තුඩුවේ ඉඳලා පෙදුරු තුඩුව දක්වාම ලස්සන කාන්තාවකට මණිකක් අතේ තියාගෙන යන්න පුළුවන්කම තිබුණා කිසිම කරදරයක් හිරිහැරයක් ප්‍රශ්නයක් නැතුව. ඒකෙන් වෙන්නුම් කරන්නේ වෙන මොනවාක්වත් නෙවෙයි සමාජයේ ගුණ යහපත්කම. ඒකෝර අපේ සමාජයේ සකස් වීමට ප්‍රධාන වශයෙන්ම පොය උපකාරවත් වුණා. මොකද මිනිසුන්ට
හොඳනේ කිව්වේ නරක කරන්න එපා කියන්නේ හොරකම් කිරීම, ප්‍රාණඝාත කිරීම, අනුන්ගේ දේවල් පැහැර ගැනීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවීම. ඉතින් මේ වගේ ಗುಣධර්ම රාශියකින් අපේ සමාජය යහපත් කළා පොයේ දවසට එකතු වීම නිසා. මොකද පොයට එකතු වෙන හැමෝටම කියන්නේ ಗುಣධර්මනේ ආරක්ෂා කරගන්න ඕන ප්‍රතිපත්ති. ඉතින් ඒ නිසා මේ ක්‍රමය සකස් වුණා සීතාවක රාජසිංහ රජුගේ දක්වා. ඉතින් එතුමාගේ කාලේ යම්කිසි ප්‍රශ්න ඇති වුණා රාජ විවුල් තත්ත්වයටපත් වුණාම මේ රටේ ඕලන්ද අය මේ රට ආක්‍රමණය කරාට පස්සේ ඕලන්ද කට්ටිය මේ අපේ පොය ක්‍රමය 1770 දී ක්‍රිගා කියන ඕලන්ද ආණ්ඩුකාරවරයා මේක තහනම් කළා. තහනම් කරලා ලංකාවේ පොය දින නැති කළා. එතකොට මේ පොය දින නැති කිරීම ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා අපේ රටේ. එතකොට 1817 දී බවුන්ඩ්රිච් මහත්මයා ඒ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කාලේ මේ ඒවා පොය දවස්වලට පන්සලට එකතු වෙලා අර මේවා වලට සම්බන්ධ වුණොත් ඒ අය ඉරේ දාන තත්ත්වයටපත් වුණා. ඉතින් මේ පීඩනය නිසා මේ පොයට අපිට ලොකු බලපෑමක් ඇති වුණා. ඉතින් ওই විදිහට අවුරුදු 195ක් විතර කාල පරිච්ඡේදයක් මිනිසුන්ට මේ ඉංග්‍රීසි, පෘතුගීසි, ඕලන්ද යුගවල මේ රටේ මේ පොය සම්ප්‍රදාය නැති වෙලා ගියා. ආපහු අපිට මේ පොය සම්ප්‍රදාය ඇති වෙලා මුලින් ආපහු බුද්ධ ජයන්තියත් එක්ක ලංකාවේ ලොකු ප්‍රබෝධයක් ඇති වුණා. ස්ටීවල් ඕල්කට් තුමාගේ, අනගාරික ධර්මපාල තුමාගේ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, ඒ වගේම අපේ කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝ වගේ මහා යතිවරු බෞද්ධ ප්‍රභූන් මේ සමාජ පරිහානියට විරුද්ධව නැගී හිටියා. ඉතින් ගම්දනව් වල බණ කියන්න පටන් ගත්ත කොච්චර ඉංග්‍රීසින්ගේ නොවේ කාඩන පීඩන වලට ආවත් 1944 ඉඳලා ඇති කරගත්ත ක්‍රමවේදය නිසා 1948 විතර වෙනකොට අපිට නිදහස ලැබුණා. එතකොට බුද්ධ ජයන්ති 1955 වර්ෂය 44 ඉඳලා බුද්ධ ජයන්ති ප්‍රබෝධය නිසා රටේ යම්කිසි අර වැරදි වලින් මිදලා යහපත් සමාජයක් බවට පත් වෙන්න උත්සාහවත් වුණා. එතකොට අර ওই දවස්වල මිනිස්සු ඊටාම් ගුණ යහපත් සමාජයක් නිසා කටයුතු කරපු නිසා වැරදි තිබුණේ නැහැ. සමාජය යහපත්. ඉතින් අර ඉංග්‍රීසින්, ඕලන්දාය හා පෘතුගීසින් රාජ්‍ය පාලනය කරපු කාල සීමාව තුළ අවුරුද්දකට අපරාධ 38000ක් විතර සමාජය ඇති වුණා. එතකොට අපරාධ එන්න වැඩි වුණා මිසක මිනිස්සු බේබදුකමට පුරුදු වුණා, හොරකම් කරන්න පුරුදු වුණා. එතකොට ඒ අය ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මිනිසුන්ගේ අර තිබිච්ච සාරධර්ම විනාශ කරලා ඒ කට්ටිය අර මිෂනාරි අධ්‍යාපනයත් මිෂනාරි මතිමතාන්තර සමාජගත කරන්න මේ බෞද්ධ සමාජයේ පරිහානියට පත් කරන්න උත්සාහවත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් නිසා අපිට ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙච්ච සමාජය යහපත් කරන්න බුද්ධ ජයන්තිය අපේ බෞද්ධ ප්‍රභූවරු මූලිකව කරපු ජය උත්සවයක් හැටියට ගත්තා. දැන් අපි බලාපොරොත්තු වෙච්ච සම්බුද්ධ ජයන්තියෙන් ඒ වගේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. නමුත් බුද්ධ ජයන්තියෙන් විශාල ශාසනික හා සමාජ පෙරළියක් මේ රටේ ඇති වෙලා තියෙනවා පොතපත කියවීම තුලින්. අද අපි දැන් අධ්‍යයනය කරන්නේ පැරණි පොත්පත් කියවීම තුලින්නේ. එතකොට ඒවැයි සඳහන් වන කරුණු කාරණා දිහා බැලුවාම බුද්ධ ජයන්ති කාල සීමාවෙන් පස්සේ සමාජයේ අපරාධ 18000ට බැස්සා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ විදිහට සමාජයේ යහපත් වුණා. දැන් අපි කල්පනා කරලා බැලුවාම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්කම නිදහස් ආර්ථිකය මේ රටට ඇති කරා. ඒ නිදහස් ආර්ථිකයත් එක්කම රට පරිහානියටපත් වුණා. කියන්නේ මේ ලෝකේ හැම දහජාරාවක්ම රටට එන්න ගත්තා. ඉතින් හොඳ දේ නරක දේ සියල්ලම. ඉතින් ඒකෙන් ඕනේ අපේ සමාජය ගොඩාක් පිරිහිලා ගියා. පරිහානියටපත් වුණා. මේ මෑතක් වෙනකම්ම මේ පරිහාන තත්ත්වය ඇති වෙලා තියෙන මේ ආණ්ඩුක්‍රම නිදහස් ආර්ථික ක්‍රමය. දැන් මේ කාලේ වෙනකොට යම්කිසි ආර්ථික ක්‍රමවේදයේ යම්කිසි සැලැස්මක් අනුව දේශීයත්වයේ සලකමින් අපේ බෞද්ධකම සලකමින් යන සමාජයක් හදන්න වර්තමානයේ ජනාධිපතිතුමා උත්සාහයක් ගන්නවා. නමුත් ඒක එතුමා උත්සාහ ගත්තා කියලා බෑ, සමාජයම ගන්න ඕන. නමුත් ඔය සමාජය එතුමා ගන්නා වූ ක්‍රියාවලියට සියලු දෙනාම සහයෝගය දෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මේ එතුමාට තියෙනවා මේ රටේ අර පැරණි සම්ප්‍රදාය, අපේ බෞද්ධ සම්ප්‍රදාය රැකගෙන ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන. ඒ සම්ප්‍රදාය
හරියට රකිනවා නම් මේ රටේ සියලු ජාතීන්ට සමගින් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔය සියලුම ජාතීන් හිටියනේ මේ රටේ. එතකොට මේ ජාතීන් අතර අඩදබර කලකෝලාර ප්‍රශ්න ඇති වුණේ මේ ක්‍රමය නිසානේ. ඉතින් ඒකෙන් වෙන්නේ අර මිනිස්සු පීඩාවටපත් වෙනවා. කවුරුවක්වත් මේ ලාභ අපේක්ෂාවන් සඳහා ඉහළට යනවා මිසක් මේ සමාජයට යහපතක් කරන්න ඕන කියන හැඟීම ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා සමාජයට යහපතක් කිරීම හරි වටිනවා. ඉතින් ඒ නිසා තමයි විශේෂ කැපවීමක් අපේ පැරණි හාමුදුරුවරු ඒ වගේම ජනනායක අනගාരിക ධර්මපාලතුමා කොච්චර සේවයක් කළා. දැන් අපි මේ මාසේ හරි වටිනවා. එතුමාගේ මේ උපන්දිනය මේ සැප්තැම්බර් මාසේ යෙදුණා. ඉතින් ඒ අනුව කල්පනා කරලා බැලුවාම ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්මයෙක් ගැන අද සමාජය ටිකක් ඈත් වෙලා මිනිස්සු ඒව අමතක කරලා යන සිතක් තියෙනවනේ. ඒ වටිනා චරිතකින් කොච්චර ආදර්ශ ගන්න පුළුවන්. මේ රටේ මහා විප්ලවයක් කරන්නේ. අද අපි ඉන්දියාවට ගිහිලා අපි ඉන්දියාවේ වැඳුම් පිදුම් ටික හරි කරන්නේ බෞද්ධ සිද්ධාස්ථාන ටික ආරක්ෂා වුණේ එතුමන්ලා නිසානේ. ඒතකොට ඒ අය ජාතික වීරවරය හැටියට මේ රටේට සමාජයට බෞද්ධ සාර ධර්ම සිංහල ජාතියේ ගුණ ධර්ම ගොඩනගන්න මහන්සි වෙච්ච ඇත්ත. ඒ නිසා පන්සලෙන් තමයි විශාල කාර්යභාරයක් සිද්ධ වුණේ පොය වෙනුවෙන්. ඒතකොට පොය දවස්වල සිද්ධ වෙච්ච කාර්යභාරය නිසා විශාල සමාජයේ යහපත් පුජ්‍යලය බවට පත් වුණා. ඉතින් මේ ඉංග්‍රීසි, ඒ වගේ පෘතුගීසි, හොලන්ද අය මේ රට ආක්‍රමණය කිරීම තමයි අපේ මේ තියෙන සමාජයේ පරිහානියට මූලික හේතුව වුණේ. හැබැයි නිදහසෙන් පස්සේ අපේ නිදහස් ආර්ථිකයක් ඇති කිරීමත් රට පරිහානියට පත් වීමට හේතුවක් වුණා. වර්තමානයේ ගත්තම ලෞකික දේවල් වලට ගොඩක් යොමු වෙච්ච නිසා, පන්සලෙන් ඈත් වීම නිසා, අර ධර්ම දේශනා පොයේ වැඩසටහන් වලට ඈත් වීම නිසා සමාජයේ පරිහානියට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පරිහානියට පත් වෙන සමාජයේ ගොඩනගන්න තමයි අපි මේ වගේ දහම් කතිකා හරි කරලා ජනතාව දැනුවත් කරන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕන පොයේ දවස්වල මේ පැරණි සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්න ඕන. අවුරුදු 195ක් විතර මේ සම්ප්‍රදාය රැකුනේ නැති වුණාට දැන් වර්තමානයේ ඔය 4 මුලින් නිවාඩුවක් ලැබුණත් ඒකත් ඉතින් මිනිස්සු සකස් වුණේ නැහැ. කලකෝලහල රටේ ඇති වෙච්ච වකවානුකයි ඔය 4 නිවාඩුව ලැබුණේ. එතකොට මේ ප්‍රශ්න උඩ ඒව යටපත් වුණා. ඉතින් මිනිස්සු අර කාලයක් තිස්සේ පුරුදු වෙච්ච දේවල් තියෙනවනේ, අර ජම්මේට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ, කියමනක් තියෙනවනේ. ඒ වගේ අර මිනිස්සු අර කාලයක් තිස්සේ අර යටත් වෙච්ච යුගවල පුරුදු වෙච්ච දේවල් නිසා අර පැරණි සම්ප්‍රදායන් අනුගමනය කරනවා කියන එක හරි අමාරුයි. දැන් මොනොත් ඉතින් අපි ටිකක් දුරට මාසෙ දෙකක් පොයේ දවසක් තියෙන පසළොස්වක පොයේ ඉතින් ඕක කොහොම හරි කරගෙන යනවා. පැරණි ඇත්තෝ තාම සතර පොයේට සිල් ගන්න ඇත්තෝ සමාජයේ ඉන්නව නැතුවම නෙවෙයි. 100% පිළිහිලා නැහැ. නමුත් සමාජයේ බහුතරයක් සිල් සමාදන් වෙන්නේ පසළොස්වක පොයේට පමණයි. දැන් ඒකත් වරුවකට සීමා කරලා තියෙනවා. මුළු දවසක් පොයේ ගත කරන්නේ නැහැ. ඉතින් දවසක් මේ ඉන්නවා නම් ප්‍රතිපත්තිය ඒකෙන් Tamante යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් පුදව ගන්න. ඔව්, ස්වාමීන් වහන්සේ දේශනා කරපු ආකාරයටම බටහිර ජාතීන් විසින් අපට සිදු කරපු බලපෑමේ ඒ පීඩාව අදටත් අපි විඳවනවා. ඉතින් මෙහි අතුරු ප්‍රතිඵලයක් විදියට මං ඔබ වහන්සේගෙන් විමසන්න කැමති මේ තරුණ පිරිස් විශේෂයෙන්ම පන්සල් එන එක අඩු වෙලා තියෙනවා ඉස්සරට සාපේක්ෂව. මේකට මොකක්ද හේතුව? මේ තරුණ අය පන්සල් වලට එම අඩු වෙලා තියෙන්නේ ඒ අයට මේකේ වටිනාකම තාම තේරෙන්නේ නැති නිසා. මොකද දැන් අපි ලෞකිකත්වයේ ඉස්මතු කරගන්නේ. කියන්නේ පුජ්‍යලීකුගේ ස්වභාවයෙන්ම තියෙන ලෞකිකත්වයේ කාමය. එතකොට ගත්තම පංචකාමනේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් සතුටු කරන තමයි මිනිස්සු දුක් වෙන්නේ. දුවන්නේ, මහන්සි වෙන්නේ ඔක්කොම. ඒ කවුරුවක්වත් මේක දුකක් හැටියට දකින්නේ නැහැ. මේක සැපක් හැටියට තමයි සැලකන්නේ. මේ සැප තුළ දුක තියෙනවනේ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න නම් Tamanට Taman වැටහෙන්න ඕන, අවබෝධ වෙන්න ඕන. තරුණ අය එන්නේ නැතුවම නෙවෙයි, තරුණයන්ගේ මනසට කාවදින දහමක් අපි සමාජගත කරන්න ඕන. ඒ වගේ කලියුගයේ විවිධ යුග පුරුෂයෝ හාමුදුරුවෝ පහළ වුණා. දැන් අපි ගත්තොත් එහෙම පාන්දුරේ අරිය ධම්ම හාමුදුරුවෝගේ බෝධි පූජාවට වැළ නොකඩි තරුණ ඇත්තෝ එකතු වුණා. ඉතින් පුදුම තරුණ ප්‍රබෝධයක් ඇති වුණා. ඉතින් ඒ කාලේ තරුණයෝ ආවේ නැත්තේ නෑනේ, තරුණයෝ ආවනේ. ඉතින් උන්වහන්සේ ආ කාලේ අපවත් වුණා. ඒකෙන් ගොඩක් අය ඊට පස්සේ හරි දමාව වෙන ගත්තා. හරි දමාවල ගොඩක් වැඩි වෙනකොට ඒ බෝධි පූජාවෙලුත් මිනිස්සු ක්‍රමක්‍රමයෙන් ඈත් වුණා. ඉතින් ඒ නිසා හරි දමාව ජනතාව තරුණයෝ එකතු කරපු යතිවරයන් වහන්සේ කෙනෙක්.
දැන් බලන්නකෝ තරුණ අය එකතු වෙලා කොච්චර වටින දේවල් කරනවද අනුන්ට උදව් කරන්නේ උපකාරවද මේ තරුණ පිරිස පහුගිය කාල වකවාන තුල නරක දේවල් වලට ඇබ්බැහි කළා. මේ රටේ තරුණ අයගේ ගොඩාක් ජීවිත විනාශ කිරීමට තරුණයන්ට විරකියාව බලපෑවා. එක අනිත් එක තමයි මේ ත්‍රිවිල් ගෙනල්ලා ගොඩ ගහලා අපේ තරුණ අය මේ ත්‍රිවිල් වලට හිර කරා. ඒකෙන් අපේ ශ්‍රමදායකත්වයේ රටේ නැති වුණා. අනිත් එක තමයි මේ කුඩු වගේ දේවල් වලට මැදිහත් වෙච්ච මහා ව්‍යාපාරිකයෝ නිසා තරුණ ජීවිත අකාලේ නැති වුණා. දැනුත් බලන්නකෝ අපේ මේ පාසල් දරුවෝ මේ නරක දේවල් වලට යොමු කරලා මේ දරුවාගේ ජීවිත විනාශ කරන්න කොච්චර උත්සාහවත් වෙනවද? එහෙනම් අම්මලා තාත්තලා කරන්න ඕන එකම දේ තමයි මේ දරුවෝ පොයේ දවස් වලට පන්සල් වලට එවලා දහම් පාසල් වලට එවලා මේ දරුවන්ට සුචරිතය කියලා දෙන්න බෑ. මේකේ ආධිනව කියලා දෙන්න බෑ. ඉතින් මේ දරුවා අද ෆෝන් එකක් බලාගෙන ඒවෙන් නොඑක් විදිහේ දැන් ඔය Facebook සාද කියලා කොච්චර තියෙනවද? ඒවයි ඔක්කොම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තත්ත්වයට පත් වෙලා තියෙනවනේ. ඒකෝර අම්මලමනේ මේ වැරදි කරන්නේ මේ දරුවා ගැන අවධානයක් නැහැනේ. පන්සලකට එකගෙන ඉන්නේ නැහැනේ. මේ දරුවන්ට හාමුදුරු කෙනෙක් හමු වෙලා අවවාදයක් දෙන්නේ නැහැනේ. ඒකෝර මේ ටික හරියට කරනවා නම් මේ තරුණ ජීවිත ටික සකස් කරගන්න. මේ තරුණය තමයි රටේ අනාගතයේ සම්පත්. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේවා හැකිතාක් දුරට ශ්‍රවණය කරලා අහලා මේ අහලා අනික් කණින් පිට කිරීම නෙවෙයි. ඒවා අනුගමනය කළ හැකිතාක් දුරට Tamanට රකින්න පුළුවන් ප්‍රමාණය රැකගෙන යහපත් පුජ්‍යලයක් හොඳ පුජ්‍යලයක් බවට පත් වෙන අර මඩේ නායකයන්ට කිව්වා වගේ හොඳ හැදිච්ච දරුවෙක් සමාජයේ ඇති කරන්න. ඉතින් ඒ නිසා අවිශ්වාසය මිනිස්සු තුළ ඇති වෙනවා. කෙනෙක් සැකේ ඇති වෙනවා. ගොඩාක් සමාජයේ මිනිස්සු බොරු කියනවා. මේ බොරුව සමාජ මුල් බැසගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අවිශ්වාසය සමාජය තුළ ගොඩ නැගිලා තියෙනවා. ඉතින් මේවෙන් තමයි ඔක්කොම ප්‍රශ්න ඇතිලා තියෙන්නේ. තරුණයන්ගේ සිත් තුනත් බිඳිලා තියෙන ඒකයි. ඉතින් එයා කල්පනා කරන අපි ඉගෙන ගියාගෙන අපිට රස්සාවක් නැහැ, ඉස්සරහට යන්න බෑ, අනාගතයක් නැහැ. එහෙම මන්ද උත්සාහයක් තියෙනවා. ඒකයි කිව්වේ උත්තානවතෝ සතිමතෝ සුචිකම් මස්ස නිසම්මක. සංයතස්සජ ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝවිවා. එහෙනම් හොඳට උත්සාහයෙන් මහන්සියෙන් සතියෙන් වැඩ කරනවා නම් ඒ පුජ්‍යලයාගේ යසස කීර්තිය වැඩෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් ඒ කරුණු අනුව කල්පනා කළා මේ හැම දිනාටම ශා วก පක්ෂයටත් මේක ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ පොය කතිකාවත තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටට වැඩක් ඇති ධර්මයට ගරු කරන ධර්මය අවබෝධ කරගෙන යහපත් පුරවැසියෙක් සකස් වීමට ඔබ හැම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මම හිතසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දේශනා කරපු ආකාරයටම අද ලෝක ළමා දිනය. ඉතින් ඒ ලෝක ළමා දිනේ පුංචි දුවා දරුවන්ට වැදගත් වදන් රාශියක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. අද අපගේ වැඩසටහනට සහභාගී වූ නාවල විමල විහාරාධිපති අමරපුර පාර්ශවයේහි මූල්‍ය ලේකාධිකාරී සල්පිටිකෝරළේ ප්‍රධාන සංඝනායක පරිවේනාධිපති ශාස්ත්‍රපති බැරගම විමල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ස්තුතිපූර්වකව නමස්කාරපූර්වකව අපි අපගේ කෘතඥතාව පළ කරනවා. අද පොහෝදා සඳහම් කතිකාව තුළින් විශේෂ පොහොය දිනයක් නොවුවත් වැදගත් කරුණු කාරණා රැසක් විග්‍රහ කළා. ඉතින් මේකෙන් ඔබගේ ඒ දහම් පිපාසය නිවුණා කියලා අපි විශ්වාස කරනවා. තවත් පොහෝදා සඳහම් කතිකා වැඩසටහනක් තුළින් ඔබ සැමට එක්වෙන්නට ආරාධනා කරන ගමන් අද වැඩසටහනින් අපි සමුගන්නවා. තෙරුවන් සරණයි.